තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනි, අධාර්මිකව දිවිගෙවන සියක්ම වසරක දිවියට වඩා ධාර්මිකව දිවිගෙවන එක් දිනයක දිවිය උතුම් බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. එකේ ධාර්මික දිවිපෙවතක් වෙනුවෙන් පින්වත් ඔබට මඟ කියා දෙන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන බුදුමඟ දේශනා මාලාවේ තවත් දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහවත් පින්වතුනි, දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය වාංකඩවල සමාහිත පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා බදුල්ල ඇටම්පිටිය ඔරේන්ජ් ඩේල් හි පදිංචි DNG දිසානායක මෑණියන්, මහනුවර කටුගස්තොට පදිංචි වෛද්‍ය සරංගනී වත්සලා රත්නායක දියණිය, මහනුවර කටුගස්තොට පදිංචි විදුලි ඉංජිනේරු AM ජයතිලක බෑණනුවන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිසයි අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන්නේ. එහෙමනම් අපි හැමදෙනාම සදහැසිතින් තැන්පත්ව මෙතෙක් සිට මෙතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම බෞද්ධ මාධ්‍ය ජල හරහා උදාර සත්ක්‍රියාවන් ආරම්භ කරමින් මේ උදෑසන බුදුමග වැඩසටහන හරහා සූදානම් වෙන්නේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ සදහම් සාගරේ දහම් කොටසක් විවරණය කරලා දෙන්න, විස්තර කරලා දෙන්න. මේ ඇති කරගන්න දැනුම, මේ ඇති කරගන්න අවබෝධය ඔබටත් මටත් ලෝකවාසී සියලුම දෙනාටත් මේ භව ගමන නිමා කරගන්න, සංසාර දුකින් එතර වෙන්න මහ පුදුමාකාර අත්වැලක් වෙනවා. ප්‍රාර්ථනා කරාට ලැබෙන විමුක්තියක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙක් නිවැරදි වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා අවබෝධ ඥානයේ යුක්තව විමුක්තිය එපා කියමින් ගමන් කරත් එයාට විමුක්තිය ලැබෙනවාමයි. භාග්‍යවතුන් වහන්සේගේම දේශනාවක උදාහරණයක් තියෙනවා. අලුත උපන් පැටව් ඇති දෙනක් ගාවට ගිහින් මට කිරි ලැබේවා, මට කිරි ලැබේවා කියලා බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝම උවමනාවෙන් කොච්චර හරි අපි
අඟෙන් කිරි දෙව්වට කිරි කවදාවත් ලැබෙන්නේ ඇයි එතන කිරි නොලැබෙන තැනක් නිසා. එහෙම ලැබෙන්න සුදුසු තැනක් එතන නෙවෙයි. ඒ වගේම තමයි මට කිරි එපා කියලා යම්කිසි කෙනෙක් බුරුලෙන් කිරි දෝනවා නම් එපා කිව්වත් ලැබෙනවමයි. ඒ නිසා මේ ධර්මය අපි අවබෝධ ඥානය හරහා මේ ධම් කාරණා තේරුම් අරගෙන ලෝකේ දුක උපදින්නේ මෙහෙමයි, දුකට හේතුව මේකයි, මේ හේතුව නැති කරොත් ඒකාන්තයෙන් දුකේ නිරෝධය සාක්ෂාත් වෙනවා, මාර්ගය මේකයි කියලා යම්කිසි කෙනෙක් මේ සදහම් කරුණ ඔස්සේ මග හෙලිපෙහෙලි කරගත්තොත් විමුක්තිය කියන එක අපි එපා කිව්වත් අපිට ලැබෙනවා. ඒ නිසා ඒ සදහම් මග හෙලිපෙහෙලි කරන මේ බුදුමගේ දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ සපයන්නේ බදුල්ල ඇටම්පිටිය ඔරෙන්ජ් ඩේල්හි පදිංචි ඩී.එන්.ජේ. දිසානායක මෑණියන්, ඒ වගේ මහනුවර කටුගස්තොට පදිංචි වෛද්‍ය තරංගනී වත්සලා රත්නායක දියණියත්, මහනුවර කටුගස්තොට පදිංචි විදුලි ඉංජිනේරු ඩී.එම්. ජයතිලක බෑණනුවන් කියන මේ පින්වත් පිරිස තමයි මේ උදාර සත්ක්‍රියාව සඳහා අනුග්‍රාහකත්වයේ සපයන්නේ. අනුග්‍රාහකත්වයේ සපයලා මේ වෙලාවේ තමනුත් මේ බණ පදෙහි කෙරෙහි අවධානය යොමු කරගෙන ඒ අර්ථ තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න උත්සාහවත් වෙනවා. වගේම මේ අහිංසක ලෝක සත්වයාටත් මේ සදහම් පණිවිඩය බෙදලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ තුලින් ජනිත වන කුසල සම්භාර ධර්මය බලාපොරොත්තු වෙනවා. ප්‍රධානම කාරණාව පළවෙනිම පරමාර්ථය තමයි මේ පිරිස තමන්ට සද්ධර්මය අවබෝධ කරගන්න හේතුපනිශ්‍රේ වෙන්න කියලා. ඒ වගේම දෙවෙනි කාරණාව හැටියට මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, සුජීවත්ව වාසය කරන පිරිසට ආශිර්වාද පිණිස. ඒ නිසා පළවෙනිම කාරණාව තමයි සදහම් මඟ හෙලිපෙහෙලි කරගන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට. ඒ නිසා අපි මේ සදහම් පෙළහරේ ධම්ම හදේ විභංගය තුල ධර්මයේ හදවත බෙදලා පෙන්නන ඒ ප්‍රධාන කොටස් ටික අපි විවරණය කරගෙන ආවා. අපේ විදර්ශනා භූමිය තුල අපිට සම්මර්ෂණය කරන්න තියෙන ප්‍රධාන අංග ටික අපි දැනගෙන ඉන්න ඕනේ කියලා මම මුලිනුත් සඳහන් කරා. මොනවද මේ ප්‍රධාන අංග ටික? ප්‍රධාන අංග 12ක් තියෙනවා. ප්‍රධාන අංග 12ක් තියෙනවා. කති කන්දා, කති ආයතනානි, කති ධාතුයෝ, කති සච්ඡානි, කති ඉන්ද්‍රයානි, කති හේතු, කති ආහාරා, කති පස්සා, කති වේදනා, කති සංඥා, කති චේතනා, කති චිත්තානි. මේ විදිහට මේ ප්‍රධාන අංග 12 අපි කති කන්දා, කති ආයතනානි, ස්කන්ධයෝ කියලා කියන්නේ මොනවද? ඒකෙන් සිද්ධ වෙන කෘත්‍යය මොකක්ද? කති ආයතනානි, ආයතනයෝ කියලා කියන්නේ මොකක්ද? ඒකෙන් සිද්ධ වෙන දේ මොනවද? කති ධාතුයෝ, ධාතුන් කිව්වම ධාතු කියලා කියන්නේ මොනවද? ඒ අටලොස් ධාතුව පිළිබඳව. කති සච්ඡානි, සත්‍යෝ කීයක් තියෙනවද? ඒ තත, අවිතත, අනඤ්‍ය තත, කවදාවත් බොරු වෙන්නේ නැති මේ සත්‍ය වෙනස් ස්වභාවයකින් පෙනී හිටින්නේ නැති මේ සත්‍ය හතර මොනවද? ආර්යයන් වහන්සේලා අවබෝධ කරා සත්‍ය හතර මොනවද කියලා අපි සාකච්ඡා කරලා ඊට පස්සේ කති ඉන්ද්‍රයානි, ඉන්ද්‍රිය 22ක් තියෙනවා. ඒ භාවී සති ඉන්ද්‍රයානි, ඉන්ද්‍රිය 22 මොනවද කියලා අපි සාකච්ඡා කරගෙන ඊට පස්සේ අද දවසේ අපි කතා කරන්නේ, එහෙම නැත්නම් විවරණය කරන්නේ, දේශනා කරන්නේ
හේතු කියන ආකාරය, හේතු කියන ධර්මතාවය. මොනවද මේ හේතු? හේතු කිව්වහම අපි දන්නවා මේ ශාසනයේ මුළු බුද්ධ ශාසනයම මොකක්ද කියලා ඇහුවොත් හේතුඵල ධමයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ ශාසනයේ මේ ලෝකය හේතුඵල ධමක ආකාරයක් තමයි අපිට විද්‍යමාන වෙන්නේ. සත්ව පුද්ගල නොවුණු හේතුඵල ධමයක් තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ හේතුඵල ධම නොදන්නා අවිද්‍යාවෙන් අපි සත්ව පුද්ගල ස්වභාවයක් මවාගෙන හිටියට හැම වෙලේම ඒ අවිද්‍යාදී ඒ ධර්මතා යෙදුනොත් ඒ ධර්මතා යෙදිලා අපිට සත්ව පුද්ගල භාවයක් ඉපදිලා දුක ඉපදිලා තියෙනවා. හේතුඵල ධම. ඉතින් මේ හේතුඵල ධමේ හේතුන් පිළිබඳව ඒ හේතුඵල ධම කියනකොට ඒ හේතුඵල ධම ඵලයක් උපදවන යම් හේතු මොනවද කියලා විස්තර කරනවා වගේ මෙතන මේ ශාසනය පෙන්වන්නේ හේතු කියන අර්ථයෙන් හේතු කියන එක හේතු පච්චය හේතු සාධාරණ හේතු උත්තම හේතු කියලා මේ හේතු අර්ථය හේතු කියලා කියන්නේ යමක් උපදවන්න මූල කාරණාව යමක් උපදින්න හේතුපනිශ්‍රය වෙන මූල කාරණාව මොකක්ද කියලා තමයි හේතුව කියලා හඳුන්වන්නේ. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ උපදින ධර්මතාවට උපස්තම්භක පිණිස, උපකාර පිණිස, උපකාර කරන ධර්මතාවලට කියනවා ප්‍රත්‍ය කියලා ඉවරලා. හේතු ප්‍රත්‍ය කියලා අපි හඳුන්වන්නේ හේතු ප්‍රත්‍යෙන් හටගත්ත කියලා කියන්නේ නේද? ඒ නිසා මූලාර්ථයෙන් සහ උපස්තම්භක අර්ථයෙන් හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ ශාසනයේ ඒ හේතු කියන ආකාරය හඳුන්වනකොට විවිධ වූ තැන්වලදී හේතු ආකාරයට ඒ වගේ හේතු පච්චේ හේතු සාධාරණ හේතු උත්තම හේතු. එතකොට අපි සාධාරණ හේතු කියලා ගත්තාම අවිද්‍යාව කියන එක කුසල කර්ම වල දෙකටම සාධාරණව ප්‍රත්‍ය වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට. එතකොට අද දවසේ අපි කතා කරන්නේ හේතු අර්ථයෙන් තමයි අපි කතා කරන්නේ. මේ හේතු මොනවද කියන කාරණාව. එතකොට මේක පෙන්නනවා තත්ත කතමේ නව හේතු මෙහි හේතු 9ක් තියෙනවා. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු. මෙහි කුසල හේතු 3ක් තියෙනවා, අකුසල හේතු 3ක් තියෙනවා, අව්‍යාකත හේතු 3ක් තියෙනවා. එතකොට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න භූමිය. මේ සිව් භූමිය තුල කතා කරනකොට ඒ තන හේතු හැටියට කතා කරනකොට අපිට තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු කියලා හේතු 9ක් යෙදෙනවා. හේතු 9ක් විස්තර වෙනවා. 9ක දැනුම අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ තයෝ කුසල හේතු 3 මොනවද? කුසල හේතු 3 මොනවද? අපි දන්නවා කුසල හේතු කියලා ගත්තාම අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට යම් සිතක ඉපදුන සිතක ඒ සිත චිත්තචෛසික ධර්ම කුසල නිමිත්තක් තුල කුසල කර්මයක් තුල මනාකොට පිහිටන්න නම් ගහකට මූල පද්ධතියක් අවශ්‍යයි ඍජුව නැගී හිටීමට. අන්න ඒ වගේ මේ කුසල සිතක් උපදින්න නම් එතන අවශ්‍ය වෙනවා කුසල මූල 3ක්. අන්නේ ඒ කුසල ධර්මය, කුසල කර්මය ශක්තිමත්ව හිත තුල නැගී හිටින්න ක්‍රියාත්මක වෙන්න කුසල මූල 3ක් අවශ්‍යයි. අන්නේ කුසල මූල 3 තමයි හේතු හැටියට හඳුන්වන්නේ අලෝභ හේතුව, අද්වේෂ හේතුව, අමෝහ හේතුව කියලා. ඒක තමයි හේතු වෙලා තියෙන්නේ ඒ කුසල නිමිත්ත බොහොම ශක්තිමත්ව නැගී හිටින්න. හරියට ගහක මූල පද්ධතිය වගේ. එතකොට මේක හරිය වැදගත් වෙනවා මේ යම් කිසි කෙනෙක් ධර්ම අවබෝධයට එනවා නම්
ධර්ම අවබෝධයට එනවා නම් ඒ කාන්තයෙන් මෙන්න මේ කුසල හේතු තුنين යුක්තව ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී අවස්ථාවක තමයි එහෙම තත්වයකට හිතපත් වුනහම තමයි අපිට ධර්ම අවබෝධය කරගන්න පුළුවන් පහසුම ආකාරය. එහෙම නැත්තුව ඥාන විප්‍රයුක්ත සිතකින් ඒ කියන්නේ ද්වි හේතුක සිතකට ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. ඒක ත්‍රි හේතුක වෙන්නම ඕනේ ධර්මය අවබෝධ කරගන්න නම්. ඒ නිසා තමයි යටත් පිරිසෙන් ධ්‍යාන භාවනා ධ්‍යාන සමාධි උපදවා ගන්නත් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි අවශ්‍ය වෙනවා. එතකොට මතක තියාගන්න ඒකෙන් කියන්න එපා අපි ඔක්කොම ද්වි හේතුක කට්ටිය වෙන්න ඇති. එහෙම නැත්නම් අපිට මේ ධර්මයේ තේරෙන්නේ නැති ඒ හේතුව නිසා කියලා. ඒ නිසා ද්වි හේතුක සමහරට උපදින්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපිට පුළුවන් මේ හේතු ටික නැවත නැවතත් වර්ධනය කරගන්න. ඒවා අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒකට අපූර්ව කතා පුවතක් තියෙනවා සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේ තියෙනවා පියංකර මාතාවේ කතා පුවත පුනබ්බසු කතා පුවත පුනබ්බසු මාතාවගේ කතා පුවත තුල ඒ දෙන්නම යක්ෂ ආත්ම භාවවල පිසාච යෝනියේ නිකන් අහේතුක උප්පත්ති හැටියට උප්පත්ති ලැබලා ඉන්නේ. ඒ නිසා පියංකර මාතාව හැම තැනම ඇවිදිනවා කණ්ඩ ටිකක් නැහැ. ජේතවනාරාමේ වටේ ඇවිදිනවා කණ්ඩ ටිකක් නැහැ. මේ වෙලාවේ අනුරුද්ධ හාමුදුරුවෝ රාත්‍රී මැදියම් යාමේ ධර්ම සජ්ජායනා කරනවා. තමන්ගේ දහම් කොටසක් හොඳට නැවත නැවත තීන මිද්දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නැවත නැවත බොහෝම ශ්‍රද්ධාවෙන් සජ්ජායනා කරනවා. ඊට පස්සේ මේ පියංකර මාතාව මේ පිසාච යෝනියේ මනුසාත් භාවයක්ුත් නෙවෙයි අහේතුක උප්පත්තියක්. මෙතන ඉඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ? පුතේ සංසාරේ දුකින් එතර වෙන්න බණපද ටිකක් ඇහෙනවා. අඬන්න එපා, කෑ ගහන්න එපා පුතේ. කෑම ටිකක් අපි පස්සේ හරි හොයාගමු. මේ කෙල්ල සෙම සොටු ටිකක් හොයාගෙන යන්නේ ආහාර ටිකක් නැතුව. පුතේ අපි මේ බණපදේ අහමු. කවදා දවසක අපිට ආයේ මේ බණපදයක් අහන්න ලැබෙයිද දන්නේ නැහැ කියලා තමන්ගේ කන් යොමු කරලා හොඳට මේ බණපද ටිහාට අවධානය යොමු කරගෙන හිටියා. ඒ වගේමයි පුනබ්බසු මාතාව සවැත් නුවර බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ මේ රාත්‍රී කාලේ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. දුක නිවෙන මඟ දේශනා කරනවා. ඉතින් මේ බුදු පියාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් මේ පරම ගම්භීර වූ මේ ධර්මය මේ වාතලයට මුදා හැරෙනකොට ඒ වටේට කැරක් කැරකින්න ආහාර ටිකක් හොයාගන්න පිසාච යෝනියේ පුනබ්බසු මාතාව ඉපදිලා උත්තරිකාව තමන්ගේ දියණිය පුංචි දියණිය කිහිල්ල ගහගෙන පුනබ්බසු පුතා එක අතකින් එල්ලගෙන හැම තැනම විදිනවා කණ්ඩ දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න සංසාරේ දන් දීලා නැහැ, සිල් රැකලා නැහැ. ඒ නිසා කණ්ඩ දෙයක් කෙල ටිකක් සෙම සොටු ටිකක් හොයාගෙන ඇවිදිනවා. මෙහෙම ඇවිදිනකොට සවැත් නුවර ජේතවනාරාමෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඝටිත ඒ බ්‍රහ්මස්වරයෙන් බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව තමන්ගේ සවනට වැටෙනවා. වැටෙනවත් එක්කම මේ දරුවෝ අඬනවා. පුතේ කෑ ගහන්න එපා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ හඬ ඔබට ඇහෙනවද? ඒ තමයි අපිට තියෙන එකම ගැලවීම. එකම ගැලවෙන්න තියෙන මඟ. එතනින් එහාට මඟක් නෑ පුතේ. මෙච්චර කාලයක් අපි මේ දුක් විඳ සසරට නිමාව තියන්න පුළුවන්. ඒ නිසා පුතේ බඩගින්න පැත්තකින් තියලා බණ ටික අහමු කියලා මේ බණ ටිකට තමන්ගේ සවන් යොමු කරා. එහෙම සවන් යොමු කරනකොට මේ පුංචි දරුවටත් මේකේ වටිනාකම තේරුණා. පුනබ්බසු මේ දරුවත් අම්මත් එක්ක බණ අහන්න පටන් ගත්තා. නැගණියට කියනවා සද්ද කරන්න එපා. මේ පුංචිම නැගණිය සද්ද නැතුව අහගෙන ඉන්නවා.
මේ ඇත්තොත් ධර්ම අවබෝධ කරා. ඉතින් එදා මේ අහේතුක උප්පත්තිය ලැබලා හිටපු මේ ඇත්තෝ පවා සංයුත්ත නිකාය යක්ක සංයුත්තේ ධර්ම අවබෝධ කරගත්තා. එතකොට එහෙම ද්වි හේතුක හරි අහේතුක හරි යම් කිසි කෙනෙක් ඉපදලා හිටියානම් එයාට කිසි කාලයක උප්පත්තියෙන් ඒකාන්තයෙන් ත්‍රි හේතුක වෙන්න ඕනේ. ත්‍රි හේතුක වුණ කෙනෙකුට විතරමයි ධර්ම අවබෝධ වෙන්නේ කියලා යම් කිසි කෙනෙක් උප්පත්තියේ ඉඳලා කියනවා නම් මෙන්න මේ වගේ තැන්වලදී යම් ਵਿਚාරශීලී මනසකින් බලන්න සිද්ධ වෙනවා. ඔව් ඇත්ත. ත්‍රි හේතුක කෙනෙකුට තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ත්‍රි හේතුක කෙනෙකුටයි ධර්මය අවබෝධ වෙන්නේ. එතකොට අපිට බැරිද ද්වි හේතුක කෙනෙකුට හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් උත්සාහවත් වෙලා අපේ ජීවිතේ ත්‍රි හේතුක කරගන්න බැරිද? පුළුවන්. බැරි කමක් නැහැ. ඒ නිසා මොකද ද්වි හේතුක වුණත් අපිට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. මොකද මරණාසන්න මොහොතේ විතරක් එකපාරට වෙනස් වෙනවා කියන එක නෙවෙයි. ඊට මෙහා අපි සාක්ෂාත් කරලා ඉන්න ඕනේ. අපි මරණාසන්න මොහොතේ වෙනස් වෙන්න. එහෙම නැති වුණොත් අපි මිනිස්සු ඉපදුනා නම් මිනිස්සු වෙලා උපදින්න ඕනේ. ප්‍රේතය ඉපදුනා නම් ප්‍රේතය වෙලා උපදින්න ඕනේ. ජීවිතේ වෙනස් කරගන්න තැනක් නැහැ එහෙනම්. ඒ නිසා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක ධර්ම අවබෝධයට ඒකාන්තයෙන් අවශ්‍යයි. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ සහගත අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු තුන යෙදිලා තියෙන යම් සිතකින් යුක්ත කෙනෙක් ධර්ම අවබෝධ කරගත්තොත්, මොකද අමෝහ කියලා කියන්නේ ප්‍රඥාව, ඥාන සංප්‍රයුක්තව මේ කරුණු කාරණා වැටහෙන එන්නේ ඒ චිත්තයකින් යුක්තව යම් කිසි කෙනෙක් හොඳට කන් යොමු කරලා බණ ඇහුවොත් අන්න එයාට ධර්ම අවබෝධ වෙනවා. ධර්ම අවබෝධ වෙන්න නම් ඒකාන්තයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනෑමයි. ඒක එහෙම්මමයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ප්‍රතිසන්දියේ ඉඳලම ඒකාන්තයෙන් ත්‍රි හේතුක වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක පොඩ්ඩක් හොඳට ਵਿਚාරශීලීව බලන්න මම ඉස්සලා කියපු කතා පුවතත් එක්කම. එතකොට කුසල හේතු තුනයි. මොනවද කුසල හේතු තුන? ඒ කුසලයක් ශක්තිමත් වෙන්න මූල පද්ධතියක් තියෙන වගේ අලෝභ, අද්වේෂ, අමෝහ. ඊගාවට අකුසල හේතු තුනයි. අකුසල හේතු තුන නම් අපි කවුරුත් දන්නවනේ නේද? ඒක අපේ ජීවිතේට බොහොම සමීපයිනේ. මොනවද ඒ අකුසල හේතු තුන? ලෝභ, දෝෂ, මෝහ. ලෝභ, දෝෂ, මෝහ. අපිට මේවා විග්‍රහ කරන්න දෙයක් නැහැ. මේ අපි ලෝභ, දෝෂ, මෝහ අපි හොඳට දන්නවා. ඊගාවට අව්‍යාකත හේතු. එතකොට මේ කුසල ධර්මයන්ගේ විපාකයක් තියෙනවා නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. මෙන්න මේකට කියන අව්‍යාකතයි කියලා. මේ අව්‍යාකත, අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට මෙන්න මේ හේතු 9. මෙන්න මේ හේතු 9 තමයි හේතු හැටියට හඳුන්වන්නේ. මෙන්න මේ හේතු 9 හේතු හැටියට හඳුන්වනවා. අපි බලමු මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු. මොකක්ද මේ කුසල කියලා කියන්නේ? කුසල කියලා කියන්නේ කෞශල්‍ය කියන අර්ථයෙන්. කෞශල්‍ය කියලා කියන්නේ දක්ෂ කියන අර්ථයෙන්. එතකොට කුසල කියන එක විවිධ වූ අර්ථ දෙනවා. එතකොට කුසල, කෞශල්‍ය, දක්ෂ කියන අර්ථයෙන්. එතකොට අපිට තව ප්‍රශ්නයක් එනවා කුමකටද දක්ෂ? කුමකටද දක්ෂ කියන අර්ථය එනකොට මෙතන හඳුන්වනවා කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති සලයන්ති කම්පෙන්ති විද්වංසෙන්ති इति කුසලා. ඒ කියන්නේ කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ. ඒ කියන්නේ ලාමක වූ පිළිකුල් කටයුතු මේ අකුසල ධර්මයන්, පාප වූ මේ අකුසල ධර්මයන් සිතින් ගලවලා සොලවලා කම්පා කරලා දුරු කරන අර්ථයෙන් කුසලයි කියලා හඳුන්වනවා. එතකොට යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුලේ තියෙන මේ පාපක වූ ලාමක වූ අකුසල ධර්මයන් වෙන ලෝභ, ද්වේෂ, මෝහ යම් කිසි කෙනෙක් බොහෝම වෙරවීරෙන් යුක්තව සොලවලා කම්පා කරලා ගලවලා දුරු කරනවා නම් යම් කිසි දෙනකොට අන්න ඒ හිතට කියනවා කුසල සිතක් කියලා. එහෙම දුරු වෙන යම් සිතක් තියෙනවා නම් දුරු කරපු ඒ අලෝභ, අද්වේෂ, අමෝහ
සිතක් තියෙනවා නම් අන්න ඒකට කියනවා කුසල සිතක් කියලා. එතකොට මේ කුසලයේ කියලා කියන්නේ මොකක්ද කියලා හඳුන්වනකොට කතමේ ධම්මා කුසලා කියලා හඳුන්වනකොට ධම්මසංගණේ ප්‍රකරණේ පෙන්නනවා. තීනි කුසල මූලානි කුසල මූල් තුනක් තියෙනවා මොනවද? අලෝභෝ අදෝසෝ අමෝහෝ. තං සම්පයුත්තෝ ඒහා යෙදිලා තියෙන වේදනාක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංඛාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ තං සමුට්ඨානං එයින් ඔසවලා තියෙන කාය කම්ම වචී කම්ම මනෝ කම්ම තියෙනවා නම් ඉමේ ධම්මා කුසල. මෙන්න මේ ධර්මතා ටික කුසල ධර්මයෝ හැටියට හඳුන්වනවා. එතකොට යම් සිතක් හට ගන්නකොට අපි දන්නවා එතන සිතක තියෙනවා ස්කන්ධ පංචකයක්. යම් සිතක ස්කන්ධ පංචකයක් අපේ මට්ටමට එන පංච උපාදානස්කන්ධයක්. එතකොට එතන පංච උපාදානස්කන්ධයක් කියලා කිව්වට රූප උපාදානස්කන්ධය කියලා කොට සංඥාවම තමයි රූපවත් වෙලා රූප උපාදානස්කන්ධේ රූපස්කන්ධේ හැටියට අපිට නියෝජනය කරන්න පෙනී ඉන්නේ. අපේම ස්පර්ශ නිසා ඇති වෙන වේදනා සංඥා දෙක තමයි ඒ සංඥාව තමයි අපි දැනගෙන තියෙන්නේ රූපයක් හැටියට. ඒ නිසා ධර්මතාවයේ හැටියට ගත්තහම ධම්මසංගණි ප්‍රකරණ නික්ෂේප කාණ්ඩයෙන් පෙන්නකොට කොට්ටාස වාරයෙන් පෙන්නකොට මේ ස්කන්ධ හතරයි පෙන්වන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා ටික විතරයි තියෙන්නේ. එතකොට මේ කතමේ ධම්මා කුසලා කුසල ධර්මයක් කියලා කියන්නේ මොකක්ද? තීනි කුසල මූලානි. ඔන්න එතකොට කුසල මූල තුනක් තියෙනවා. මූල කියලා කියන්නේ මූලාර්ථය කියන්නේ මම හේතු කියන අර්ථයෙන් පැහැදිලි කරා. කුසල මුල් තුනක් තියෙනවා. මොනවද? තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ. දැන් මේ අලෝභ අද්වේෂ අමෝහ. එතකොට මේ අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මුල් තුන තන් සම්පයුත්ත. එතකොට ඒහා යෙදිලා තියෙන වේදනාක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංඛාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ මේ කුසල මුල් තුන ඉබේ කොහෙවත් හටගන්නේ හිතකනේ හටගන්නේ. හිතක හටගන්නකොට හිතේ තියෙනවා වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය. මෙන්න මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා හා සංප්‍රයුක්ත වෙලා ඒ අනෙකුත් චෛසික ධර්මات එක්ක එකතු වෙලා තියෙන දැන් අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූල ටික තන් සමුට්ඨානං. එතකොට මේ කුසල මුල් ටික යෙදිලා තන් සමුට්ඨානං එයින් ඔසවන ලද. මොකද ඒ සිත එහෙම ඇති වෙච්චාම අලෝභ අද්වේෂ අමෝහ කියලා මේ කර්ම සිතක් ඇති වුනහම ඒ සිතින් තමයි සිතීම් කීම් කිරීම් කරන්නේ. ඒ කියන්නේ තන් සමුට්ඨානං එයින් තමයි ඔසවන්නේ. මොනවද? කාය කර්ම වචී කර්ම මනෝ කර්ම. එයින් ඔසවන ලද යම් කාය කර්මයක් තියෙනම් මනෝ කර්මයක් තියෙනවා නම් වා කර්මයක් තියෙනවා නම් මෙන්න මේ සියලුම ධර්මතා කුසලයි කියලා හඳුන්වනවා. ඒ සියලුම ධර්මතා කුසලයි කියලා හඳුන්වනවා. තව කිව්වොත් යං අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං තං කම්මං සුඛ විපාකං. ඒ නිසා යම් අලෝභයක් අලෝභය නිසා ඉපදුන යම් කර්මයක් තියෙනවා නම් සුඛ විපාක සහගත මේ ඔක්කොම කුසලයි කියලා හඳුන්වනවා. එතකොට මේ ලෝකේ අපි රුවන්වැලි සෑයට මොල් පූජා කරනකොට අම්මට තාත්තට වන්දනා කරනකොට මහා සංඝරත්නයට අප උපස්ථාන කරනකොට සිල් ගන්නකොට භාවනා කරනකොට දන් දෙනකොට දාන සීල භාවනා ආදී මේ ඈම කුසල දෙයක් කරනකොටම කුමක්ද සිද්ධ වෙන්නේ? හිතේ තියෙන කුසල චෛතසිකයි ශක්තිමත් වෙන්නේ. ඒ කුසල මූලයි ශක්තිමත් වෙන්නේ. අන්න එතකොට ඒ යම් කිසි කෙනෙක් සෝමනස සහගතව ඥාන සම්ප්‍රයුක්ත අසංකාරිකව අපි හිතා මේ කුසල ධර්ම સિદ્ધ කරනවා නම් හැම වෙලේම ත්‍රි හේතුක සිතක් තමයි අපි මේ උත්සාහවත් වෙලා නිර්මාණය කරලා තියෙන්නේ පවත්වලා තියෙන්නේ. ඉතින් මේ කුසල සිත අපිට මේ ජීවිතේට විතරක් නෙවෙයි ධර්ම අවබෝධයටත් ධර්ම අවබෝධය කරනකම් සසර සුගතිගාමි වෙන්නත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයටත් මේ කියන කුසල සිත උපනිශ්‍රය වෙනවා. ඉතින් ඒ පිළිබඳව බොහෝ කතා පුවත් අපි අහලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ කුසලය කියන එක සරියුත් හාමුදුරුවෝ දවසක් භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්න තැන අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ ලෝකයට බොහෝ උපකාර පිණිස පවතින්නේ මොකක්ද? භික්ෂුන් වහන්සේලා නිහඬයි. අන්න ඒ වෙලාවේ දේශනා කරනවා පැහැදිලි කරනවා
අප්පමාදෝච කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන්හි අප්‍රමාදී ස්වභාවයයි ලෝකයට හැමදාම උපකාර පිණිස පවතින්නේ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ කුමක්ද? කරන්න එපා කියලා එකයි. මොකක්ද? සබ්බ පාපස්ස අකරණං, අකුසල ධර්ම කරන්න එපා. කුසලස උපසම්පදා, කුසල ධර්ම સિદ્ધ කරන්න කියලා තමයි දේශනා කරන්නේ. කුසලය තමයි මේ නිවන් දකින ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට යොමු කරන්නේ, සද්ධර්මයට යොමු කරන්නේ, සුගතිගාමී ආත්භාවයකට අපි යොමු කරන්නේ මේ කුසල ධර්මයි. ඒ නිසා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයමින් තමනුත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ගමන් මේ ලෝකයටත් මේ ලෝකෙ දෙන්න පුළුවන් ඉහළම දාණය තමයි ධර්ම දාණය දෙනවා කියලා කියන්නේ සුළුපටු කුසල ධර්මයක් නෙවෙයි. ඒ නිසා කුසල හේතු 3යි, මං කිව්වා හේතු 9ක් තියෙනවා. ඒකෙන් කුසල හේතු 3යි මොනවද? අලෝභ, අදෝස, අමෝහ. අලෝභ, අදෝස, අමෝහ. ඊගාවට අකුසල හේතු 3යි. මොනවද මේ අකුසල හේතු 3? ලෝභ, දෝෂ, මෝහ. දැන් මේක අපේ ජීවිතේ බොහෝම සමීප දෙයක් නේ. ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභය කියලා කියන්නේ මොනවද? මේ අරමුණු වල ඇලෙන ස්වභාවය. අරමුණක ඇලෙන ස්වභාවය, බැඳෙන ස්වභාවයට අපි කියනවා ලෝභය කියලා. එතකොට යම් රූපාරම්මණයක වේවා, සද්ධාරම්මණයක වේවා, ගන්ධාරම්මණයක වේවා, රසාරම්මණයක, පොට්ටබ්බාරම්මණයක වේවා, ධම්මාරම්මණයක වේවා, යම් කිසි ඇලිලා බැඳිලා ඒ මත ඉන්නවා නම් මේ ලෝභය හේතුපාදක වෙනවා සසර අපිව අරගෙන යන්න, දුක උපදවලා දෙන්න. ලෝභයම තමයි නැවත නැවතත් සත්‍යෝ මේ සංසාරේ අරගෙන යන්නේ. ලෝභය. ද්වේෂය කියලා කියන්නේ කුමක්ද? අරමුණේ ගැටෙන ස්වභාවය. අරමුණේ ගැටෙන ස්වභාවය. දැන් ලෝභ සිත් 8ක් තියෙනවනේ අපි නේද? ලෝභ සිත් අපි දන්නවනේ ලෝභ සිත් 8. ඒ වගේම ද්වේෂ සිත් 2ක් තියෙනවා. එතකොට ද්වේෂ කියලා කියන්නේ අරමුණේ ගැටෙන ස්වභාවය. එහෙම නැත්නම් හරියට අරමුණ නොපිළිගන්න ස්වභාවය. ඒකට නිකන් හරියට කියනවා නම් හිත නිකන් ඒ අරමුණත් එක්ක ගනුදෙනු කරන්න කැමති නැහැ. ගැටෙන ස්වභාවයක්, තරහ ස්වභාවයක්, හැම වෙලේම නොකැමති ස්වභාවයක් ඒ තුල තියෙන්නේ. ඒකෙන් දැනගන්න ද්වේෂය කියන එක. එතකොට මේ ද්වේෂයේ සිතක ඉපදුනාම හරියට පිරුණු වෙච්ච බත් හැලියක් වගේ. කිසිම කැමැත්තක් නැහැ. ඒ ද්වේෂය නිසා තමනුත් අපිරිසිදු වෙනවා. ඒ නිසා තමන්ගෙන් පරිබාහිර උදවියටත් අයහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ද්වේෂය, ඒ නිසා මෛත්‍රියට ප්‍රතිපක්ෂ වූ දේශය තමයි අකුසල හේතු හැටියට හඳුන්වන්නේ. ඒ වගේ මෝහ චෛතසිකය. මෝහය කියන එක. එතකොට අකුසල හේතු 3ක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ. ලෝභ, දෝෂ, මෝහ කියලා අකුසල හේතු 3යි. එතකොට මේ සංසාරේ අපි නැවත නැවතත් අරගෙන යන්නේ මෙන්න මේ කියන ලෝභය සහ මෝහය. එතකොට යම්කිසි කෙනෙක් කොහේ හෝ තැනක උප්පත්තිය ලබනවා නම් උප්පත්තිය ලබන්න අපි කියමු දැන් මෙහෙම කියනවනේ අපි නේද? දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, අරූපාවචර ලෝකවල, මනුස්ස ලෝකවල උපදිනවා නම් ඒකාන්තයෙන් කුසලයක් නිසා උපදින්නේ කියලා. දැන් මම මෙතන හඳුන්වනවා නෑ වැරදි ඒක. කොහේ හරි තැනක උපදිනවා නම් ලෝභ මෝහ දෙක නිසායි උපදින්නේ. අකුසලයක් නිසායි උපදින්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ සමහර තැන්වල දේශනා කරලා තියෙන මේ කුසලයක් නිසා තමයි මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල උපදින්නේ කුසලයක් නිසා කියලා. දැන් ස්වාමීන් වහන්සේ කියනවානේ අකුසලයක් නිසා උපදින්නේ කියලා. එතකොට මේ දෙකම ඒ න්‍යාය අනුව නිවැරදි. ඒක චුට්ටක් අපි පැහැදිලි කරගමු. මොකද මේ පිළිබඳව දන්නේ නැති වෙච්චාම නැත්තම් ප්‍රශ්න ගැටලු ඇති කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම ධර්ම දේශනාව තුල, හැබැයි ඒක නිහඬ ධර්ම දේශනාවක්. තමන්ම තමන්ගේ හිතෙන් උදාන වාක්‍ය තුලින් ප්‍රකාශ කරපු ධර්ම දේශනාවක් පසු කාලීනව ආනන්ද හාමුදුරුවන්ට
Tamanට ඇති වෙච්ච ඒ ප්‍රීති වාක්‍ය ගැන කිව්වා. මට එදා බුදු වෙලා මෙන්න මේ විදිහට ප්‍රීති වාක්‍යයක් ඇති වුණා. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසේ පුනගේහන්න කාහසේ සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති. ඒ කියන්නේ මොකක්ද? අනේක ಜಾති සංසාරං නොඑක් සත සහස්‍ර ගණන් මේ ආත්භාවවල ජාති දුක්ඛ පුනප්පුනං ඉති නැවත නැවතත් ඉපදීම දුක්ඛක් යයි දැනගෙන ඒ මේ අත දිව්ව සැරිසරුව මම මේ දුකේ නිරෝධය පිණිස මේ දුක හදන කෙනා හොයාගන්න ගහකාරක දිට්ඨෝසී මේ තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුව මම හොයාගත්තා. පුනගේ හන්න කාහසේ ඔබ කවදාවත් නැවත මට ගෙවල් හදන්නේ නැහැ. සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං මේ කැණි මණ්ඩල පරාල ඔක්කොම මං කඩලා සුණු විසුණු කරලා දැම්මා. එතකොට කුමන හෝ තැනක කාමාවචර සුගතියක වේවා දිව්‍ය ලෝකයක වේවා රූපාවචර වේවා අරූපාවචර කුමන හෝ තැනක උප්පත්තිය ලබනවා නම් ගේ හදනවා නම් හදන වඩුව මොකක්ද? මෙන්න මේ කියන තෘෂ්ණාව. තණ්හාව නිසා තමයි කුමන හෝ තැනක ආත්ම භාවයේ උප්පත්තිය ලබනවා නම් උපදින්නේ තණ්හාව නිසා. එතකොට මේක හොඳට පෙන්නනවා පටිසම්භිදා මග්ගප්පකරණේ ගති කතාවල මිනිස්සෙක් හෝ දෙවියෙක් හෝ උපදිනවා නම් උපදින්නේ කොහොමද කියලා ඉවරලා ඒ කුසලයට නෙවෙයි උපදින්නේ තණ්හාව නිසා උපදින්නේ. හැබැයි කොහොමද උපදින්නේ කිව්වහම ඒ අවසාන මොහොතේ චුතිසිතේ අපිට කුසල කර්මයක් සිහිපත් වුණාම කුසල කර්මයක් අපිට සිහියට ආපුවම කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා අපිට කුමන හෝ කුසලයේ මුල් කාරණා වෙලා අපිට සිතක් උපදිනවනේ. මෙන්න මේ සිතට හසු වෙන එක නානත්වයක් තියෙන්න පුළුවන්. ඒ හසු වෙන ක්‍රමවේදේ නානත්වයක් වුණාට කුසලයක් නම් හිතට අරමුණු වෙලා තියෙන්නේ. ඒ කුසලයේ කෙරෙහි ඇති කරගත්ත ලෝභ මෝහ ඒක කෙරෙහි ඇති කරගත්ත ලෝභ මෝහ සිතක් තියෙනවනේ. මෙන්න මේ ලෝභ මෝහ සිත නිසා ඒ කාන්තෙන් ඒ කැමති උනේ කුසල නිමිත්තකටන් ඒ කුසල නිමිත්තේ විපාක හැටියට අපි මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබනවා. එතකොට මේ ධම්මසංගණි ප්‍රකරණේ ධම්මසංගණි ධම්මහදේ විභංගයේත් ඒ කාරණාව පෙන්නනවා. ඉස්සරහදී ඒක මම පැහැදිලි කරන්නම්. එතකොට කොතන හෝ තැනක උප්පත්තිය ලබනවා නම් මේ හේතු 8ක් යෙදිලා තමයි උප්පත්තිය ලබන්නේ. මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කුසල හේතු තුනයි මනුස්ස ලෝක හෝ දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබනවා නම් ඔව්. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ ඊට පස්සේ ලෝභ මෝහ කියන හේතු දෙකයි ඊගාට අව්‍යාගත අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු 8 යෙදිලා තමයි උප්පත්තිය ලබන්නේ. සහේතුකෝ අපි මනුස්ස ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබනවා නම් එතකොට මෙන්න මේ ලෝභ මෝහ දෙක අපි දන්නා ලෝභ මෝහ කියන එක සබ්බ අකුසල සාධාරණයි. යම් ලෝභ සහගත සිතක් ඉපදුනත් ඒ හිතට ලෝභ මෝහ දෙක යෙදලා තියෙනවා කොහොමත්. ඊගාවට ද්වේෂ සහගත සිතක් ඉපදුනත් ඒ ද්වේෂ සහගත සිතට මේ ලෝභ කියන්නේ මෝහය සබ්බ අකුසල සාධාරණයි. ඒ ද්වේෂ සහගත සිතටත් මෝහය කියන එක උපකාර වෙලා තියෙනවා. එතකොට ලෝභ සහගත සිතේ කොහොමත් ලෝභ මෝහ දෙක තියෙනවා. ද්වේෂ සහගත සිතේ කොහොමත් මෝහය සබ්බ අකුසල සාධාරණ නිසා එබඳු අනුවන කමකින් ද්වේෂ සහගත සිතක් උපදවා ගන්නත් මෝහය හේතු පාදක වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම අකුසල හේතු 3 ලෝභ, දෝෂ, මෝහ කියන එක අපිට ප්‍රතිසන්දියටත් හේතුපාදක වෙනවා.
ඊගාවට ඒ කියන්නේ ප්‍රතිසන්දියට හේතුපාදක වෙනවා වගේම ඒ වගේම සසර හිත කෙලසවන්නත් හිතේ කිලිට ධර්ම ඇති කරන්නත් කර්ම උපදවන්නත් මේ ලෝභ දෝෂ මෝහ හේතු පාදක කරගෙන තියෙනවා. ඔන්න එතකොට අකුසල හේතු 3යි ලෝභ දෝෂ මෝහ. අකුසල ධර්මයක් කුසල ධර්මයක් වගේ ශක්තිමත්ව නැගී හිටින්න අකුසල සිත් 12 තුල ඒ කර්ම කෘත්‍ය කරනකොටත් කෙලෙස් කෘත්‍ය කරනකොට සසර අරගෙන යනකොටත් මෙන්න මේ කියන අකුසල ධර්ම තුන තමයි ශක්තිමත්ව මූල පද්ධතියක් හැටියට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඊගාවට අව්‍යාකත අලෝභ අද්වේෂ අමෝහ කුසල ධර්මයන්ගේ විපාක හැටියට ඒ සිතේ ඊට පස්සේ ඒක කුසල ධර්මයක් හෝ අකුසල ධර්මයක් කියන කර්ම කෘත්‍ය සිද්ධ කරන්නේ නැතුව විපාක මට්ටමින් විපාක හැටියට හම්බ වෙනවා අලෝභ අද්වේෂ අමෝහ සහගතව. මෙන්න මේකට කියන අව්‍යාකත අලෝභ අද්වේෂ අමෝහ හේතු තුන කියලා. අව්‍යාකත අලෝභ අද්වේෂ අමෝහ කියලා මේ හේතු තුන යෙදিলা තියෙනවා. එතකොට අපි මේ සදහම් මාර්ගය තුල මේ දහම් න්‍යාය තුල කතා කරනවා නම් ප්‍රධාන හේතු 9ක් යටතේ තමයි මේ සියලුම දිගහැරුම් සියලුම සම්මර්ෂණයන් තුලට මෙන්න මේ හේතු 9 යම් යම් ආකාරයට යෙදිලා තියෙනවා. එතකොට මේ හේතු දැන් මේක හොඳට තියෙනවා ධම්ම සංග්‍රහ ප්‍රකරණේ හේතු ගොච්චකේ එහෙම කතමේ ධම්මා හේතු. හේතු කියන්නේ මොනවද? කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකත හේතු. කතමේ ධම්ම න හේතු. හේතු නොවෙන්න මොනවද? එතකොට තේ ධම්මේ ටපෙත්වා ඒ හේතු ධර්මයන් තබා අවශේෂ සිව් භූමිය වූ සිව් භූමිය අනුවගිය අනෙකුත් ධර්මතා තියෙනවා නම් මෙන්න මේ ධර්මතා ඇවිල්ලා හේතු නෙවෙයි. ඒ වගේම කතමේ ධම්ම සහේතුකා සහේතුක ධර්මය මොනවද? සහේතුක ධර්මය කියවම හේතු යෙදිලා සහේතුක වෙලා තියෙන ධර්මය මොනවද කියලා මේ හේතු ධර්ම හේතු ගොච්චකේ හැටියට මේ හේතු ධර්ම මේ අත පෙරලලා හේතු යෙදෙන හැටි සහේතුක වෙන හැටි ඊට පස්සේ හේතු සංප්‍රයුක්ත වෙන හැටි හේතු විප්‍රයුක්ත වෙන හැටි ඒ වගේම හේතු තේව සහේතුකාච සහේතුකාචේව නච හේතු හේතු යෙදිලත් හේතු නොවන හේතු කියලා මේ විදිහට හේතු එහාට මෙහාට පෙරලලා මේ ධර්මතා හොඳට පැහැදිලි කරලා මේ පැත්තෙනුත් පැහැදිලි කරලා දෙනවා. ඒ න්‍යායෙන් නෙවෙයි තවත් න්‍යායකින් පැහැදිලි කරලා දෙනවා. තවත් න්‍යායකින් කියලා න්‍යාය රාශියකින් මේ හේතු යෙදිලා අපිට ලෝකේ උපදින හැටිත් එතකොට හේතු නොයේදී යම් සිත් පවතින අවස්ථාත් එතකොට හේතු නොයේදී ඊට පස්සේ මේ සිතේ ගති ස්වභාවයන් කියලා ඉවරලා මේ හේතු අනුව සහේතුක වෙන ඒවත් එතකොට අහේතුක වෙන ඒවත් මොනවද කියලා පෙන්නනවා. එතකොට හේතු යෙදෙන සිත් අපි කියමුකෝ හේතු යෙදෙන සහේතුක සිත් 71ක් අපි දන්නවා 71ක් තියෙනවා හේතු යෙදෙන සහේතුක සිත් අපි සිත් 89 අනුව ගත්තාම කෙටි ක්‍රමයට සිත් 89ක් මේ සිව් භූමිය අනුව ගියපු සිත්වල තියෙන සිත් 89ක් තියෙනවා. ඒ සිත් 89 තුල හේතු ධර්මයන් යෙදෙන සිත් ගත්තාම සිත් 71ක් තියෙනවා. සිත් 71ක් තියෙනවා. එතකොට හේතු ධර්මයන් නොයෙදෙන අහේතුක සිත් තියෙනවා 18ක් තියෙනවා. එතකොට අහේතුක සිත් 18ක් තියෙනවා. එතකොට හේතු යෙදෙන නොයෙදෙන මෙන්න මේ හේතු අර්ථයෙන් සහේතුක සිත් 70කුත් අහේතුක සිත් 18කුත් තියෙනවා. එතකොට මේ දහම් විස්තර කරනකොට අපිට තවත් අහේතුක කියලා වචනයක් එනවනේ. මොකද අෂ්ට දුෂ්ටක්ෂණ පෙන්නනකොට අරූපාවචර භූමිය අහේතුකයි කියලා පෙන්නනවනේ. අහේතුක උප්පත්තියක් කියලා පෙන්නනවනේ. ඇයි එහෙම අහේතුක උප්පත්තියක් කියලා කියන්නේ? පින්වතුනි එතන මේ අරූපාවචර භූමිය කියලා ගත්තාම එතන හේතු යෙදිලා තියෙනවා සහේතුකයි ඒ සිත්. නමුත් අහේතුකයි කියලා ඒ වගේ තැන්වල කියන්නේ
ධර්ම අවබෝධයට අහේතුක නිසා. එතන ධර්ම අවබෝධයට අහේතුකයි. එතකොට ධර්ම අවබෝධයට කිව්වම අපි ඒකත් තේරුම් ගන්න ඕනේ අරූපාවචර මට්ටමේ යම් කිසි කෙනෙකුට මොකද මන ආයතනය ධම්මායතනයයි තියෙන්නේ. එතන තියෙන්නේ මන ආයතනයයි ධම්මායතනයයි තියෙන්නේ. මනෝ විඥාන ධාතු ධම්ම ධාතු. මෙහෙම දෙක තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ මනෝ විඥාන ධාතු ධම්ම ධාතු එහෙම නැත්නම් මන ආයතනේ ධම්මායතනේ තියෙන තැනක යම් කිසි කෙනෙකුට ධර්මය අහන්න මේ මාර්ගඵල උපදවා ගන්න කනක් නැහැ. ධර්මය අහන්න බෑ එතන. ඒ නිසා කොච්චර ඒ භූමිය තුල තමන් එතන අරූපාවචර මට්ටමේ තමන්ට උපදින්නෙම අය වෙන පරිබාහිර අරමුණක් නැහැ. පරිබාහිර අරමුණක් ගන්නවත් බෑ. තමුන්ට උපදින්නෙම අරූපාවචර මට්ටම ආකාසඤ්ඤායතන ඒකම දැනගන්නවා ඒකම උපදවනවා ඒකම දැනගන්නවා මේ විදියට. හැබැයි යම් කිසි කෙනෙක් ධර්ම අවබෝධ කරලා හිටියොත් ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙලා හිටියොත් මෙන්න මෙහෙම කෙනෙකුට පුළුවන් ඒ අරූපාවචර භූමිය වල ඉඳලා තව දුරටත් ඉදිරියට දියුණු කරගන්න. එතකොට යම් කිසි කෙනෙක් අහේතුකයි කියලා මෙතන හඳුන්වන්නේ එතන බුදු කෙනෙක් ඇවිල්ලා ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරත් බණ අහන්න විදිහක් නැහැ එතන. ධර්ම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා නේද කවුද සිද්ධාර්ථ කුමාරයා බලන්ඩාවේ ඉපදුනන් පස්සේ සුද්ධෝදන රජුරුවන්ගේ ගුරුවරයා හැටියට අසිතේවත් කාලදේවල තවුස්තුමා නේද? ඔව්. ඊට පස්සේ දැකලා සිනහ පහල කරලා අඬන්න පටන් ගත්තා. ඇයි ඒ? බුද්ධත්වයේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට තමන් මේ ලෝකයේ ඇත්තේ නැහැ. තමන්ට යන්න සිද්ධ වෙනවා. අරූපාවචර භූමියක උප්පත්තිය ලබන්නේ. එහෙම උප්පත්තිය ලැබපුවාම තමන්ට කවදාවත් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ නැහැ. බණක් අහන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් කොච්චර එක වශී භාවයට පත් කරගෙන හිටියද කියනවනම් තමන්ට ඒක පිරිහුව ගන්නවත් හිත දෙන්නේ නැහැ. අපි හිතන්නේ දැන් රූපාවචර භූමියක ඉපදුනා නම් බණ ටිකක් අහන්න පුළුවන් නේ කියලා නේද? නමුත් මතක තියාගන්න එහෙමවත් පිරිහුවා ගන්න බෑ. ඒ නිසා මේ අහේතුකයි කියලා කියන්නේ ධර්ම අවබෝධයට අහේතුක නිසා අරූපාවචර භූමි අහේතුක උප්පත්ති හැටියට හඳුන්වනවා. ඒ වගේම මේ හේතු එතකොට අපි කියමුකෝ හේතු පච්චය හේතු සාධාරණ හේතු උත්තම හේතු. මෙතන හැඳින්නුවේ හේතු අර්ථයෙන්. එතකොට මේ කුසල හේතු 3යි අකුසල හේතු 3යි අව්‍යාකත හේතු 3යි හේතු 9ක් යෙදিলা තියෙනවා. හේතු 9ක් යෙදিলা තියෙනවා. පින්වතුනි මේ හේතු සහේතුක වුණොත් ඒ සහේතුක සිත් අනුව තමයි අපි ප්‍රතිසන්දියකට යන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් හොඳට මේ හේතු දිහා හොඳට දැකලා තමන්ගේ කුසල සිත් අපි දන්නවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී කුසලයක් කියලා මම මුලිනුත් සඳහන් කරා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ චෛසික තුනම යෙදිලා යම් සිතක් උපදිනවා නම් මෙන්න මේක ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී සිතක්. එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ධර්මාවබෝධයේ සුදුසු සිතක් බවට පත් වෙනවා. මෙන්න මේ සිත අපිට හුරු කරන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා කුසල සිතක් ගත්තාම මේ කාමාවචර ලෝකේ මහා කුසල සිත් ගත්තාම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිත ඔන්න ප්‍රබලම සිතක් තියෙනවා. බොහෝම සතුටු සිතින් කරන්නේ සෝමනස්ස සහගතයි. ඥාන සංප්‍රයුක්තයි. ඒ වගේම තමන්ම හිතලා කරන්නේ අසංකාරිකයි. තමන්ම හිතලා කරන්නේ අසංකාරිකයි. මේක තමයි ප්‍රබලම කුසල සිතක් වෙන්නේ. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. තව සිතක් තියෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත. එතකොට මේ සසංකාරික දැන් මෙතන ඥාන සංප්‍රයුක්ත වුණොත් එහෙම ඥාන සංප්‍රයුක්ත හැම එකම තියෙනවා අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු තුන. එතකොට ඥාන විප්‍රයුක්ත වුණොත් තමයි මෙතන මෝහය එදිලා තියෙන අමෝහය කියන එක එදෙන්න හිතන. ඒ නිසා අපි ඕනෑම කුසල ධර්මයක් කරනකොට මෙන්න මේ ත්‍රි හේතුක සිතක් ඇති වෙන ආකාරයට
මේ කුසලයක් කරන්න අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම උත්සාහවත් වුණොත් අපි මේ ධර්ම අවබෝධයට උපනිශ්‍රය වෙන සිතක් හුරු කරනවා, සිතක් හදනවා. ඒ නිසා මේ හේතු ධර්ම හැටියට හඳුන්වන තැන මම අද දවසේ කුසල කියන්නේ හේතු 9ක් තියෙනවා. කුසල හේතු 3යි, අලෝභ ද්වේෂ අමෝහ. ඒ වගේම අකුසල හේතු 3යි, ලෝභ ද්වේෂ මෝහ. ඒ වගේම අව්‍යාකත අලෝභ ද්වේෂ අමෝහ කියලා හේතු 3ක් කියලා හේතු 9ක් හේතු අර්ථයෙන් පැහැදිලි කරා. එතකොට මේ කුසල හේතුවක්, කුසලයක් කියලා කියන්නේ මොකක්ද? ඒකෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? ඒ ත්‍රි හේතුක කුසල සිතක් ඇති කරගන්නේ කොහොමද කියලා මම විස්තර කරා. ඒ නිසා මෙන්න මේ හේතු තුලින් අපිට දුරු කරන්න ඕන හේතු මොනවද? උපදවා ගන්න ඕන හේතු, වර්ධනය කරගන්න ඕන හේතු මොනවද කියන කාරණාව අපි හොඳට නුවණින් යුක්තව දැනගත්තොත් අපිට පුළුවන් ධර්ම අවබෝධයට සුදුසු සිතක් මේ හරහා සකස් කරගන්න. ඉතින් ඒ නිසා හේතුපරියාය අද දවසේ මේ කාල සීමාව තුල පැහැදිලි කරේ හේතු ටික. ඊට පස්සේ ඒ භූමිවල හේතු යෙදෙන ආකාරය මං ඊළඟ කාරණාව පැහැදිලි කරනකොට පැහැදිලි කරන්නම්. කාල සීමාව මේ සඳහා ඉඩ මදි නිසා. ඒ නිසා කෙසේ නමුත් මේ කාල සීමාව තුල අපි හේතු අර්ථයෙන්, හේතු කියන්නේ මොනවද? ඒ හේතු යෙදෙන සිත් මොනවද? හේතු අපි කුසල හේතු, කුසලයක් කියලා කියන්නේ මොකක්ද? ඒවා උපදවා ගන්නෙ කොහොමද කියන කාරණාව අපි මේ දේශනාව හරහා විවරණය කරගත්තා. ඒ නිසා ඒ තුලින් ජනිත වන කුසල සම්භාර ධර්මය අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ අනුව ප්‍රථමයෙන්ම අපේ ගෞරවනීය අවසරයි ගුරුදේවෝත්තම මාංකල සුදස්සන ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ශක්තියෙන් හේතුපනිශ්‍රය වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ්ක නිරෝගී සුව භුක්ති විඳින්මින් ශාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න මේ සියලුම පුණ්‍ය ශක්තියෙන් හේතුපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම සියලුම දෙවියෝ ඉෂ්ඨකාරක සම්‍යක් දෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඩී.එන්.ජේ. දිසානායක මාතාව තමන්ගේ දියණිවරුන් එක්ක මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අනුව බදුල්ල ඇටම්පිටිය ඔරෙන්ජ් ඩේල් නිවාසයේ පදිංචිව සිට මීට වසර 20කට පෙර පරලෝ සැපත් දයාබර ස්වාම පුරුෂයා ඒ වගේම ආදරණීය පියාණන් වූ කේ.බී. රත්නායක මහතාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිසානායක මාතාවගේ දයාබර පියාණන් වූ පී.එන්. දිසානායක මහතාටත් මෑණියන් වූ කේ.බී. ටිකිරි මණිකේ මහත්මියටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වාම පුරුෂයාගේ පරලෝ සැපත් දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාති සමූහයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ.එම්. ජයතිලක බෑණනුවන්ගේ පරලෝ සැපත් පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් අපවත් වී වදාළ අවසරයි ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායම්පාන් වහන්සේට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නම් සඳහන් කළ මිය පරලෝකීය සියලුම ඥාතීන් ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මෙපින් අනුමෝදන් වේවා. දුකකටන් ඉමිදී සැපෙන් සැපයට පැමිණ ඥාතීන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අපමණ වෙහෙසක් දරන ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති අවසරයි අපේ ගෞරවනීය බොරලන්දේ
වජිරඥාන ස්වාමින් වහන්සේට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බදුල්ල ඇටම්පිටිය ඔරෙන්ජ් ඩේල් හි පදිංචි ඩී.එන්.ජේ දිසානායක මාතාව, ඒ වගේම වෛද්‍ය තරංගනී වත්සලා රත්නායක දියණිය, ඒ වගේම කටුගස්තොට පදිංචි විදුලි ඉංජිනේරු ඒ.එම්. ජයතිලක බෑණනුවන් මේ හැම දෙනාම බලාපොරොත්තු වෙනවා මේ උදාර සත්ක්‍රියාව හරහා ජනිත වන කුසල සම්භාර ධර්මය තමන්ගේ මේ ජීවිතය තුළදීම භව ගමන නිමා කරගන්න ඒ සංසාර විමුක්තිය උදෙසා හේතුපනිශ්‍ර වේවා, පාරමිතාවක්ම වේවා, ධර්මාබෝධයටම මේ කුසල ශක්තියින් පාරමිතාවක් වේවා කියලා නිවන්ම අරමුණු කරගෙනයි මේ උදාර දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා මේ දේශනාව තුළින් ජනිත වන කුසල සම්භාර ධර්මය ඔබ අප සෑම සිළු දෙනාටම ධර්මාවබෝධය ඇති කරගෙන භව ගමන නිමා කර ගැනීම සඳහා උතුම් පාරමිතාවක්ම වේවා කියලා අපි හැම දෙනාම සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.